දේශ ගවේෂණ හා යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීම. දේශ ගවේෂණවලට රාජ්‍ය අනුග්‍රහය ලැබීම. හැඳින්වීම. දේශ ගවේෂණය යනු ලෝක ඉතිහාසය තුළ සිදු වූ සුවිශේෂී සිදුවීමකි. එමෙන්ම මානව සංහිතියේ තවත් එක් ජයග්‍රහණයකි. එමගින් බොහෝ රාජ්‍යයන් ප්‍රදේශයන් මෙන්ම ගංගා බොක්කු වනාන්තර ආදී එතෙක් ලොවට අනාවරණය නොවී තිබූ බොහෝමයක් ස්ථාන ලොවට අනාවරණය කිරීමට හැකිවේ. දේශ ගවේෂණය තුළින් විවිධ ජාතීන් අතර තිබූ සංස්කෘතීන් හුමාරුවීමක්ද සිදු වූ අතර ඒ යහපත් මෙන්ම ඇතැම් විටක අයහපත්වද සිදු වී ඇත. දේශ ගවේෂණ වලට රාජ්‍ය අනුග්‍රහය ලැබීම විවිධ රටවල් සොයා යාම මුදු ගමන්වල විශාල වශයෙන් දඩය වෙන වූ අතර එම ගමන්වල අවදානමක් තිබුණේ එබඳු ගමන්වලදී ලාභ ලැබීම අවශ්‍ය විය. මෙවැනි කරුණු නිසාද දේශ ගවේෂණ වලට මුදල් වැය කිරීමට පෞද්ගලික අංශයකට හැකියාව නොතිබුණේ. එහෙත් යුරෝපයේ නැගී පැවති ජාතික රාජ්‍ය කිහිපයක් දේශ ගවේෂණ දැක්වීමට එම කටයුතු වලට සාධකත්වය විය. පෘතුගාලය, ස්පාඤ්ඤා, ඉංගලන්තය දෙසේ දේශ ගවේෂණ වලට අනුග්‍රහය දැක්වූ රටවල් වලට උදාහරණ වේ. යුරෝපීය ආගමික අරමුණු. යුරෝපීයන්ගේ ආගමික අරමුණ මුස්ලිම්වරු සතුව තිබූ ආසියාවේ වෙළඳ ආධිපත්‍ය යුරෝපීයන්ගේ අතට ගැනීමත් සමග කතෝලික ආගම ලෝපුරා පැතිරීමේ අරමුණක්ද තිබුණි. වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණීමෙන් පසු ක්‍රිස්ටියානි හා කුළුබඩු සොයා අප මෙහි පැමිණෙමු යනුවෙන් ප්‍රකාශ කර ඇත. නාවික හෙන්රි දේශ ගවේෂණය පිළිබඳව පෘතුගීසීන්ට දැඩි උනන්දුවක් සහ අවබෝධයක් ඇති වූයේ නාවික හෙන්රිතුමන් කළ කටයුතු හේතුවෙනි. 15 වන සියවසේදී පෘතුගාලයේ නාවික අභ්‍යාස විද්‍යාලයක් නිර්මාණය කර නාවික ශිල්පය සහ දැනුම බෙදා හැරීමට කටයුතු කළේය. එම විද්‍යාලයේදී සිසුන්ට නැවතැනවීම, නාවික ශිල්පය, සිතියම් හැදෑරීම සහ තාරකා ශාස්ත්‍රය වැනි විෂයන් පිළිබඳ අවබෝධයක් ලබා දුන්හ. නාවික හෙන්රි කළ එම ක්‍රියාවන් හේතුවෙන් පෘතුගීසීන් හට දේශ ගවේෂණ ශිල්පයේ බොහෝ ජයග්‍රහණයන් ලබා ගැනීමට හැකි විය. පෘතුගාලය. පෘතුගාලය අයිබීරියන් අර්ධද්වීපය තුළ පිහිටි රටකි. දේශ ගවේෂණය පිළිබඳව පෘතුගීසීන් දැඩි උනන්දුවක් සහ අවබෝධයක් ඇති වූයේ නාවික හෙන්රිතුමන් කළ කටයුතු හේතුවෙනි. 15 වන සියවසේදී පෘතුගාලයේ නාවික අභ්‍යාස විද්‍යාලයක් නිර්මාණය කර නාවික ශිල්පය සහ දැනුම ලබා දෙනු ලැබුවා. බර්තොලොමියු ඩයස් ක්‍රිස්තු වර්ෂ 1450 දී උපත ලබා ක්‍රිස්තු වර්ෂ 1529 වන දින උදේදී බුඩ්හෝප් කේප්ස් පැදීමේ තුඩුව අසලදී මිය ගියේය. ඔහු පෘතුගීසි නාවිකයෙක් සහ ගවේෂකයෙකි. 1488 දී අප්‍රිකාවේ ලකුණු මායිම් වටා ප්‍රථම යුරෝපීය නාවිකයා වූ අතර වඩාත් බලදායක වන්නේ අප්‍රිකානු දකුණු දිශාවේ වෙරළ සිට පටහිර දෙසින් පිහිටි විවිධ සාගර දෙසට ගමන් කිරීම බව පෙන්වූ කලේය. ඔහුගේ සොයා ගැනීම යුරෝපය හා ආසියාව අතර මුහුදු මාර්ගය ආරම්භ විය. බර්තොලොමියු ඩයස් නෝවායිසි බර්තොලොමියු යනුවෙන්ද උච්චාරණය කළේය. පෘතුගීසි යාත්‍රිකයා සහ පළමුවැන්නාට නායකත්වයේ දුන් ගවේෂකයෙකු වූ ඔහු අත්ලාන්තික් සහ ඉන්දියානු සාගර හරහා ආසියාව දක්වා මුහුදු මාර්ගය පුරුදු කරමින් කේප් වටා 1488 යුරෝපීය ගවේෂණය සිදු කළා. 15 වන සියවසේදී අත්ලාන්තික් සාගරයේ ගවේෂණය කළ පුරෝගාමී විශේෂතමයා ලෙස සැලකේ. වස්කෝ ද ගාමා
ඇට්ලාන්ටික් සාගරය සහ ඉන්දියානු සාගරය හා ඒ අනුව බටහිර හා පෙරදිග යා කරමින් යුරෝපය සහ ආසියාව සාගර මාර්ගයකින් සම්බන්ධ කළ ප්‍රථම ඉන්දියානු ගමන 1497-1499 අතරත් මෙය විය. මෙය ගෝලීය බහුසංස්කෘතිවාදයේ මුදුපාදක අවධියක ආරම්භය සනිටුහන් කළ බැවින් මේ ලෝක ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ. වස්කෝ ද ගාමා විසින් ඉන්දියාවට මුහුදු මාර්ගය සොයා ගැනීම ගෝලීය අධිරාජ්‍යවාදී යුගයකට මාවත විවර කර අතර පෘතුගීසීන්ට ආසියාවේ දික්කාලීන යටත් විජිත අධිරාජ්‍යයක් ස්ථාපිත කිරීමට හැකි විය. වස්කෝ ද ගාමා විසින් අනුගමනය කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ ප්‍රාණ අපකරුවන් සහ පසුව ගිය අයද ගවේෂණ යුගයේ බටහිර යටත් විජිතවාදය සඳහා පසුබිම සැකසෙන ඉන්දියාවේ ස්වදේශික රාජධානී අතර පෘතුගීසීන්ට ක්‍රූර නමක් ලබා දුන්නේය. සාගර මාර්ගයේ ගමන් කිරීම නිසා පෘතුගීසීන්ට දැඩි මතභේදයකට තුඩු දුන් මධ්‍යධරණී මුහුද හරහා යාත්‍රා කිරීම සහ අනුතුරුදායක අරාබි අර්ධද්වීපය හරහා ගමන් කිරීම වළක්වා ගත හැකියි. බාහිර හා ආපසු යන මුහුදු ගමන් වල ආවරණය පුදුම ප්‍රමාණයකට ගවේෂණයට සිදු කළ දීර්ඝතම සාගර ගමන වේ. දශක ගණනාවක් නැවියන් නැවුම් ගොඩ හා ප්‍රහාරමනි ජීවිත අහිමි වූ දහස් ගණන් යාත්‍රා ඉන්දියාව වෙත ළඟා වීමට උත්සාහ කිරීමෙන් පසු 1498 මැයි 20 වන දින වස්කෝ ද ගාමා කැලිකට් නුවරට ගොඩ බැස්සේය. ඉන්දියානු කුළුපඩු මාර්ගය වලට නිතරම ගෙයන් පිවිසීම පෘතුගීසි අධිරාජ්‍යයාගේ ආර්ථිකය ඉහළ නැංවීය. ඔහුගේ දායකත්වයන් නිසා 1524 දී වස්කෝ ද ගාමා වෛරෝයිස් ජනපදවියෙන් ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද අතර 1519 දී ඉදිකුයිරා කවුන්ට් ලෙස උසස් කරන ලදී. ඔහු ගවේෂණ ඉතිහාසයේ ප්‍රමුඛ චරිතයක් ලෙස රැඳී සිටින අතර පුරා ගෞරව නාමයෙන් ඔහුගේ ගවේෂණයෙන් හා ජයග්‍රහණ සම්පූර්ණ විය. ස්පානිය පෘතුගාලයට නැගෙනහිර දිශාවෙන් පිහිටි ස්පාන්‍යය අයිබීරියන් අර්ධද්වීපයේ විශාලතම රට වේ. ස්පානියන් නාවික කටයුතු පිළිබඳ විශාල උනන්දුවක් දැක්වූහ. 15 වන සියවසේ අවසානයේදී ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා යන රාජකීය යුවළගේ කාලයේ ස්පානිය ඉතාමත් බලවත් රාජ්‍යයක් ලෙස වර්ධනය වී තිබුණා. එබැවින් ස්පානියට ශක්තිමත් ආර්ථිකයක් තිබූ නිසා නාවික කටයුතු වලට අනුග්‍රහය දැක්වීමට හැකියි. ක්‍රිස්ටෝප කොළඹ ක්‍රිස්තු වර්ෂ 1451 අගෝස්තු 25 සිට 1506 මැයි 20. ඔහු ඉතාලි ජාතිකයෙකි. ඇට්ලාන්ටික් සාගරය හරහා මුහුදු මාර්ග 4ක් සම්පූර්ණ කළ ගවේෂකයෙකි. පුළුල් යුරෝපීය ගවේෂණය සහ ඇමරිකාවේ ජනපද කරන ස්පානීය කතෝලික අධිරාජ්‍යයන් විසින් අනුග්‍රහය දක්වන ලද ඔහුගේ ගවේෂණය කැරබියන් මධ්‍යම ඇමරිකාව සහ දකුණු ඇමරිකාව සමග සිදු කළ පළමු යුරෝපීය සම්බන්ධතාවයි. ක්‍රිස්ටෝෆර් කොළම්බස් යන නම ලතින් ක්‍රිස්ටෝෆරස් කොළම්බස්ගේ ඉංග්‍රීසිකරණය. කොළම්බස් ජෙනෝවා ජනරජයේ උපත ලැබූ අතර ඔහුගේ පළමු භාෂාව වශයෙන් ලිගූරියන් උපභාෂාවක් කතා කළ බව විද්වතුන් සාමාන්‍යයෙන් එකක වෙති. ඔහු කුඩා අවදියේ මුහුදට ගිය අතුර බ්‍රිතාන්‍ය දූපත් දක්වා උතුරටත් දකුණටත් ගානා දක්වා පුළුල් ලෙස සංචාරය කළේය. බොහෝ දුරට ස්වයන් අධ්‍යාපනයක් ලැබුවද කොළම්බස් යන නම භූගෝල විද්‍යාව, තාරකා විද්‍යාව සහ ඉතිහාසය තුළ බහුලව කියවෙන ලදී. ලාභදායී කුළුපඩු වෙළඳාමෙන් ලාභයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔහු නැගෙනහිර කොදෙව් දේශයට බටහිර මුහුදු මාර්ගයක් සෙවීමට සැලැස්මක් සකස් කළේය. කොළඹස් නොයෙකුත් රාජධානී වලට දිගින් දිගටම බලවෑම් කිරීමෙන් පසුව කතෝලික රජවරුන් වන ඉසබෙලා රැජින සහ දෙවන ෆර්ඩිනන්ඩ් රජු බටහිර දෙසට යාමට අනුග්‍රහය දැක්වීමට එකතු වුණා. කොළඹස් නැව් 3ක් සමග 1492 වර්ෂයේ අගෝස්තු මාසයේදී කැස්ටිල් නගරයෙන් පිටත් වූ අතර ඔක්තෝබර් 12 වන දින
ඇමරිකාවට ගොඩ බැස්සේ. ඇමරිකාවේ මානව වාස කාලය අවසන් වූ පසු පූර්ව කොලොම්බියානු යුගයේ ලෙස හැඳින්වේ. ඔහුගේ ගොඩබිම බහමාස් දූපතක් වන අතර එහි ස්වදේශික වැසියන් කුබානාහානී ලෙස හැඳින්වේ. කොලම්බස් පසුව කියුබාව සහ හිස්පැනියෝලා ලෙස හැඳින්වෙන දූපත්වල සංචාරණය කරමින් වර්තමානයේ හයිටි දේශයේ ජනපදයක් පිහිටුවිය. කොලම්බස් 1493 වර්ෂයේ මුල් භාගයේදී කැස්ටිල් වෙත ආපසු ගිය අතර අල්ලාගත් ස්වදේශිකයන් ගණනාවක් ඔහු සමග ගෙන ආවේ. ඔහුගේ මුහුදු ගමන් පිළිබඳ ආරංචිය ඉක්මනින්ම යුරෝපය පුරා පැතිරී ගියේය. කොළඹ 1493 දී අඩු ඇන්ට්ලිස් ට්‍රින්ඩෑඩ් සහ 1490 දකුණු ඇමරිකානු වෙන සහ 1500 දී මධ්‍ය ඇමරිකාවේ නැගෙනහිර වෙරළ ගවේෂණය කරමින් ඇමරිකාවට තවත් ගමන් තුනක් සිදු කළේය. ඒවා තාමත් භාවිතී පවතී. ඔහු හමුවා ආදිවාසීතාවට ඉන්දියානුවන් යන නමද දුන්නේය. ඇමරිකා එක්සත් ජනපද සම්පූර්ණයෙන්ම වෙනම ගොඩබිමක් බව ඔහු දැන සිටි තරම අවිනිශ්චිතය. වෙනත් විචිත ආණ්ඩුකාරවරයෙකු වශයෙන් කොලම්බස්ට ඔහුගේ සමකාලීනයන් විසින් සැලකිය චෝදනා කළ අතර වැඩි කල නොගොස් තනතුරට පත් කරන ලදී. කොලම්බස්ගේ කැස්ටිල් ඔටුන්න සහ ඇමරිකාවේ පත් කරන ලද යට විචිත පරිපාලකයන් සමග තිබූ සම්බන්ධතා විද බැටීම හේතුවෙන් 1500 හිස්පැනියෝලාගෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉවත් කිරීම සිදු විය. කොලම්බස්ගේ ගවේෂණය මගින් බටහිර ලෝකයේ නිර්මාණය කිරීමට උපකාරී වූ සියවස් ගණනාවක පුරා පැවති ගවේෂණය යට විචිත ජනපදකරණය යුගයක් ආරම්භ විය. ඔහුගේ පළමු මුහුද ගමනින් පසු පැරණි ලෝකය සහ නව ලෝකය අතර මාරුවීම් කොලම්බියානු හුවමාරුව ලෙස හැඳින්වේ. කොලම්බස් ඔහුගේ මරණය සියවස ගණනාවකට පසු කෝපමේ පාත්‍ර වූ නමුත් මෑත දශක කිහිපය තුළ ඔහුගේ පාලනයේ යටතේ සිදු වූ හානිය පිළිබඳ විශාරදයිනියගේ වැඩ අවධානම යොමු වූ හෙයින් විශේෂයෙන් හිස්පැනියෝලා ස්වදේශික ජනග්‍රහණය වන ටානෝ ජනගහනය හිංසනයට හා යුරෝපීය රෝගවලට ගොදුරු වීම නිසා මෑත දශක කිහිපය තුළ දී මහජන අදහස් පිට වැටුණි. ඔවුන්ගේ වහල්භාවය නිසා ඉතිහාසික පළු පුරාවස්තුයන් සිද්ධාන්තයේ ආධාරකරුවා කියා සිටින කතෝලික විරෝධී හැඟීමක් කොටස් සක් ලෙස කොලම්බස් අසාධාරණ ලෙස ප්‍රචාරයට කළ බවයි. කොලොම්බියා රට කොලොම්බියා දිස්ත්‍රික්කය හා කැන්ටියානු බ්‍රිතාන්‍ය කොලොම්බියාව ඇතුළු වන අර්ගෝලය බොහෝ ස්ථාන ඔහුගේ නම දරයි. ඇමරිකෝ වෙස්පුල් 1505 දී කස්ටල් කොටි 1490 සිට 1504 අතර කාලය තුළ ස්පාන්‍ය වෙනුවෙන් 1499 සිට 1505 කාලය සඳහා 1501 සිට 1502 සොයා ගැනීමේ ක්‍රියාව වශයෙන් යුද ගමන් දෙකකට සහභාගී විය. 1503 1505 දී ඔහු මේ පොත් පිංච දෙකක් ප්‍රකාශයට පත් කරන ලද අතර මෙම ගවේෂණය සහ වෙනත් ඡායිකා පිළිබඳ වර්ණවත් විස්තර ඇතුළත් වේ. මෙම ප්‍රකාශන දෙකම යුරෝපීය බොහෝ ප්‍රදේශවල ඉතා ජනප්‍රිය වූ අතර මුළු ලෙස කියවන ලදී. ඉතිහාසයන්ගෙන් තාමත් මෙම විනුම්බල කරුතුත්වය සහ සත්‍යාව පිළිබඳ විවාද කළත් ඒ වන විට ඔවුන් නව සොයා ගැනීම පිළිබඳ දැනුවත් කිරීම සහ ගවේෂක නාවිකයන්ගේ කීර්ති නාමය ඉල්ලා නැංවීම සඳහා මූලික වූහ. බ්‍රසීලයේ තව නව ලෝකයේ ලෙස හැඳින්වූ යුරෝපීය නතුල්ල මහද්වීපයක කොටසක් බව බ්‍රසීලයේ සිය සුගීසි ගවේෂණයේදී 1501 දී තේරුම්ගත් බව කියා සිටියේය. එම ප්‍රකාශය 1507 දී ජයග්‍රහණය හඳුනා ගැනීමට පොලිමත් කළේ නව ලෝකය පෙන්වීමට සිටින රොබර්ට් ලතින්කර් ඇමරිකා යන්නේම ප්‍රතිමානයේ අනිශ්චිත ශිල්පීන්දයන් ගමනය කළ ඇමරිකා යන නම් අලුතින් සොයාගත් මධ්‍යප්‍රදේශ ස්ථීර ලෙස සවි කරන ලදී. මෙම ගෞරවයක් ගැන වෙස්පුල්චි කවදා හෝ දැන සිටියාද යන්න නොදනී. 1505 දී රාජ්‍ය නියෝගය ඔහුව කැස්ටිල්හි පුරවැසියෙකු කළ අතර 1508 දී
ඔහුව සෙවිලි ස්පාංග්‍ය කෑසෑද කොන්තාරේෂන් වෙළඳ නිවස සඳහා අලුතින් නිර්මාණය කරන ලද ගුවන් නියමුවන්ගේ නගරාධිපති තනතුරට පත් කරන ලදී. ඔහුගේ මරණය 1512 දී සිදුවිය. ෆර්ඩිනන්ඩ් මැගලන් වූ පෘතුගීසි ස්පාඤ්ඤයේ ප්‍රනාන්දු මැගලන්ස් 1521 දී අප්‍රේල් 15 පෘතුගීසි ගවේෂකයෙකු සහ හිස්පැනික් රාජාණ්ඩුවේ විෂය වූයේ 1516 සිටියේ. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ 1519 දී ස්පාඤ්ඤ ගවේෂණ චාරිකාව සඳහා පැසිෆික් හරහා නැගෙනහිර ඉන්දිය කොටෙව් දක්වා මුහුද මාර්ගයක් විවෘත කිරීම සඳහා වූ අතර එයින් පසු අන්තර් සාගර මාර්ගය ඔහු සොයාගත්තේ ඇට්ලාන්ටික් සාගරයේ සිට ආසියාව දක්වා වූ ප්‍රථම යුරෝපීය සංචාරණය සාකච්ඡා කර ගැනීම. 1521 මැක්ඩන් දූපතේ වර්තමාන පිළිපීමේ ස්වදේශකයන්ට ඉරේ සටනේදී මැගලන් මිය ගියේ මෙම ගවේෂණ ප්‍රතිඵලයක් වශයෙන්. ගවේෂණයෙන් ඉතිරි වූ නැවුදකින් එකක් 1522 දී ස්පාඤ්ඤයට ආපසු පැමිණි ත්‍රිය වටා ගිය ප්‍රථම මුහුදු ගමන විය. පෘතුගීසි වංශවත් පවුලක 1680 පෙබරවාරි 4 උපත ලැබූ මැගලන් නැවියෙකු සහ නාවික විද්‍යාවෙන් ආසියාවේ පෘතුගීසි ඔටුන්න හිමි සේවයේ යෙදී සිටියේ. සමහර සාපරාධී අපරාධ වලට මුහුණ පෑමට සිදු වූ අතර පුර්තුගාලයේ පළමුවන මැනුවෙල් රජු ඇමරිකානු මහද්වීපයට වටා බටහිර දිශ යාත්‍රා කුළුබඩු දූපත් වෙත ළඟාවීමේ සැලැස්මට සහයෝගය දක්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මැගලන් පෘතුගාලයේ අතහැර ස්පාඤ්ඤයේ චාල්ස් රජුට ගවේෂණ යෝජනා කළේ. මෙම පියවර සඳහා මෙතැන් සිට මැගලන් පෘතුගාලයේ බොහෝ දෙනෙක් දේශද්‍රෝහියෙකු ලෙස සැලකූ අතර කිසි දිනක ආපසු නොආවේ. ඔහු ප්‍රනාන්දුද මැගලන්ස්ගේ නම ලබාගෙන සෙවිල්ලි පදිංචි වූ අතර එහිදී ඔහු විවාහ වී දරුවන් දෙදෙනෙකු බිහි කළේ. ඔහු ගවේෂණයේ සංවිධානය කළ ස්ථානයේ සිට හිස්පැනික් රාජාණ්ඩුවට පක්ෂපාතී වීම ගැන සලකා බලමින් 1518 වර්ෂයේදී ස්පාඤ්ඤ බල හැකියේ අද්මිරාල්වරයා ලෙස මොගෙල්ලා මොලුක්කාවේ නැව් පහේ ආමඩා මෙන්ම ඉහළම මිලිටරි නිලයන්ගෙන් එකක් වූ සන්තියාගෝහි අනදින නිලධාරියා ලෙස පත් කරන ලදී. ස්පාඤ්ඤ අධිරාජ්‍ය රජු විසින් ඔහුට විශේෂ බලතල සහ වරප්‍රසාද ලබා දුන් අතර ඔහු ආමඩාව වෙත දකුණු දෙසින් ඇට්ලාන්ටික් සාගරය හරහා සැන්ලුකාර්ද බැරැම්මඩා සිට දකුණු ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරය දක්වා පැටගොනියාව දක්වා ගමන් කළේය. කුණාටු සහ කැරලි මාලාවක් නොතකා ඔවුන් මැගලෙන් සමුද්‍ර සන්ධිය හරහා මාර්ඩෙල් සූර් දක්වා ගමන් කළ අතර ඔහු එය සාමකාමී මුහුද නූතන පැසිෆික් සාගරය ලෙස නම් කළේය. මෙම ගවේෂණය ගුවාම් වෙත ළඟා වූ අතර ටික කලකට පසු පිලිපීනයේ දූපත්වල 1521 වර්ෂයේ අප්‍රේල් මාසයේදී මැක්ඩාල් සටනේදී මැගලන් මරා දමන ලදී. කපිතාන් ජුවන් සෙබස්ටියන් එල්කානෝගේ අණ යටතේ මෙම ගවේෂණය පසුව ස්පයිස් දූපත් වෙත ළඟා වූ අතර නැවත ස්පාඤ්ඤයට ගොස් වළක්වා ගැනීමට පෘතුගීසින් අල්ලා ගැනීමෙන් ඉතිරි වූ නැව් දෙක බෙදී ගිය අතර එකක් පැසිෆික් සාගරය හරහා නැගෙනහිර දෙසට යාත්‍රා කරමින් නැව් ස්පාඤ්ඤයට යාමට අසාර්ථක වූ අතර අනෙක් එක එල්කානෝගේ අණ පරිදි බටහිර දෙසින් ඉන්දියන් සාගරය හරහා සහ අප්‍රිකාවේ ඇට්ලාන්ටික් වෙරළ තීරයේ යාත්‍රා කර අවසානයේ ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණියේය. පිටවීමේ වරාය ලෝකයේ පළමු පරිපථය සම්පූර්ණ වූ පෘතුගාලයේ රාජධානියේ සේවයේ යෙදී සිටියදී නැගෙනහිර දෙසට 1509 සිට 1511 දක්වා පැවති මුහුදු ගමනේදී මැගලන් ඒ වන විටත් අධ්‍යතික ආසියාවේ මැලේ දූපත් සමූහයට පැමිණ සිටියේ. මෙම ප්‍රදේශයට නැවත පැමිණීමෙන් පසු බටහිර දෙසට ගමන් කරමින් මැගලන් ඉතිහාසයේ ප්‍රථම වතාවට පෘථිවිය වටා බොහෝ දුරට පුද්ගල සංචරණය සිදු කළේ.
අර්ඩන් කෝටේස් මුඩුරෝයි වයි පිසාරෝ ඇල්ටාමියානෝ යන ඔහුගේ සම්පූර්ණ නමයි. ඔක්සාකා පිටියාවතේ පළමුවන මාංශයන් ස්පාංගීය අධිරාජ්‍යයේ ආදී 16 වන සියවසේ විභාගයේදී කැසිනෝගේ පාලනය යටතේ වර්තමාන මෙක්සිකෝවේ ප්‍රධාන විශේෂ කොටසක් ගෙනල්ලා ලදී. කෝටේසන් ඇමරිකාවේ ස්පාංගීය යටත්කරණයේ පළමු අධිර ආරම්භ කළ ස්පාංගීය ශික්ෂා ජයග්‍රාහකයන්ගේ පරපුර කොටසක් විය. සාමාන්‍යයෙන් වංශ පවුලක් ස්පාඤ්ඤයේ මෙඩලින් උපත ලැබූ කොට නව ලෝකයේ වික්‍රමය සහ ඩැනියල් බැද යාමට තෝරාගත්තේය. ඔහු ස්පෙනියෝලා වෙත ගොස් පසුව කියුබාවට ගිය අතර එහිදී ඔහුට සංකේතවත් ලැබුණි. සමහර විෂයයන් සඳහා ශ්‍රම කිරීමේ අයිතිය කිටි කාලයක් සඳහා ඔහු දිවියනේ ආරම්භ කරන ලද දෙවන ස්පාඤ්ඤ නගරයේ ඇල්කලට් මහේස්ත්‍රා ලෙස සේවය කළේය. 1519 දී ඔහු අර්ධ වශයෙන් අර්මුදල සැපයූ ප්‍රධාන භූමිය සඳහා වූ තුන්වන ගවේෂකයා පිටාන් ලෙස තේරීපත් විය. කියුබාවේ ආණ්ඩුකාරවරයා ඩියේගෝ වෙලෙස්කිස් කුල සමග ඔහුගේ සතුරුකම හේතුවෙන් කෝටේස් ඔසලකා හරින ලද නියෝගයේ අවසන් මොහොතේදී ගවේෂණ නැවත කැඳවීමට හේතු විය. මහද්වීපයට පැමිණි කෝටේස් සමහර ආදිවාසීන් සමග මිත්‍රත්වයෙන් අනිත් අයට එරෙහිව සාර්ථක උපාය මාර්ගයක් ක්‍රියාත්මක කළේ. එම නිසා කෝටේස් අත්අඩංගුවට ගැනීමට කියුබාවේ ආණ්ඩුකාරවරයා තානාධිපතිවරුන් යවූ විට ඔහු ඔවුන් සමග සටන් කර ජයග්‍රහණය කළේ. කෝටේස් රජුට සෘදුවම ලිපි ලිවිය. කැරැල්ල සඳහා දඩුවම් විදිනවා වෙනුවට ඔහුගේ සාර්ථකත්වය පිළිගන්නා ලෙස ඉල්ලා සිටියේය. ඔහු ඇස්ටෙක් අධිරාජ්‍යයක් පෙරලා දැමීමෙන් පසු කෝටේස්ට මාර්කෙස් ඩෙල් වැලේ ද ඔක්සාකා යන පදවිනාමය පිරිනමන ලද අතර වඩාත් ගෞරවනීය වයිස්රෝයි යන තනතුර උසස් තනතුර දරන ඇන්ටෝනියෝද මෙන්ඩෝසා විසින් පිරිනමන ලදී. 1541 දී කෝටේස් නැවත ස්පාඤ්ඤයට ගිය අතර එහිදී ස්වභාවික හේතුන් මත වසර 6කට පසු ඔහු මූලාශ්‍රවල හිඟකමක හේතුවෙන් ඔහුගේ පෞරුෂය හෝ අභිප්‍රේරණය විස්තර කිරීම දුෂ්කරයි. මෙම ඓතිහාසික ප්‍රවණතාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් කෝටේස් පිළිබඳ විස්තර සරල හා නඹරුවක් හෝ පරමාදර්ශ බවක් පෙන්නුම් කරයි. ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ ගොන්සාලෙස් ස්පාඤ්ඤ ජාතිකයෙක්. 1468 වර්ෂයේ මාර්තු 16 සිට 1541 වර්ෂයේ ජූනි මාස 26 ස්පාඤ්ඤයේ ජයග්‍රාහකයෙකු වූ අතර ස්පාඤ්ඤ ජාතිකයන් පේරු රාජ්‍යය යටත් කර ගැනීමට ඔහු හේතු විය. දුප්පත් පවුලක ස්පාඤ්ඤයේ කජිලෝහි උපත ලැබූ පිසාරෝ නව ලෝකයේ තුල වාසනාව සහ වික්‍රමය සෙවීමට තෝරාගත්තා. ඔහු උරාබේ බොක්ක වෙත ගිය අතර වාස්කෝ නීස්ද බල්බෝවා සමග පැනමා ඉස්ලාම ස්තරණය කිරීමේදී ඔහු පැසිෆික් සාගරයට පැමිණි ප්‍රථම යුරෝපීය ජාතිකයා බවට පත්විය. ඔහු අලුතින් ආරම්භ කරන ලද පැනමා නගරයේ නගරාධිපති ලෙස වසර කිහිපයක් සේවය කර අතර පේරු වෙත අසාර්ථක ගවේෂණ දෙකක් කළේය. 1529 වර්ෂයේදී පිසාරෝ ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි අවසරය ලබාගෙන පේරු නගරය යටත් කරගැනීමේ ව්‍යාපාරයක් මෙහෙයවනු ලැබූ අතර ඔහුගේ තුන්වන සහ සාර්ථක ගවේෂණ චාරිකාව කළේ. බෙරළ තීරයේ වාසය කළ ප්‍රදේශවාසීන් මෙම ආක්‍රමණයට විරුද්ධ වූ විට පිසාරෝ රට අභ්‍යන්තරයට ගොස් පේරුහි පළමු ස්පාඤ්ඤ ජනාවාසයක් ආරම්භ කළේය. සැන් මිගෙල් ද ෆියල් උපමාරු මාලාවකට පසු 1532 නොවැම්බර් 15 වන දින හජමාර්ග් අක්හා සටනේදී පිසාරෝ ඉන්ක අධිරාජ්‍යයා වූ අතාහු අල්පා අල්ලා ගත්තේ. අධිරාජයා නිදහස් කිරීම සඳහා කප්පම් මුදලක් ඉල්ලා සිටි අතර අතාහු අල්පා විසින් රත්තරන් කාමරයක් පුරවාගත් නමුත්
තිසාරෝ ඔහුට විවිධ අපරාධ චෝදනා කොට 1533 ජූලි මාසයේදී මරණ දඬුවම නියම කළේ. එම වසරේම තිසාරෝ ඉන්කා අගනුවර වූ කුස්කෝ නගරයට ඇතුළු වී පේරු යටත් කර ගැනීම අවසන් කළේ. 1535 ජනවාරියේදී තිසාරෝ ලීමා නගරය ආරම්භ කළේ. ප්‍රංශය ජැක් කාඩියර් එක්සත් රාජධානිය එක්සත් ජනපදය ප්‍රංශ ක්විබෙක් ප්‍රංශ බ්‍රිටන්. ජේම්ස් කාටර් 1959 දෙසැම්බර් 30 සිට 1557 සෙක්ටෙම්බර් 1 ප්‍රංශ සදාව ප්‍රංශ බ්‍රිටන්. දුක් ගවසෙකි ශාන්ට ලෝරන්ස් බොක්ක සහ සාන්ට ලෝරන්ස් ගංගිවුර විස්තර කර සිතියම් ගත කර ප්‍රථම යුරෝපියන් ජැක් කාඩියර් වන අතර ඔහු ස්ටැන්ඩර් කෝනාහිදී දුටු විශාල ජනාවාශ දෙක සඳහා යුරෝපෝ නම් වලින් ඔහු කැනඩාස්ගේ රට ලෙස නම් කරේය. ක්විබෙක් නගරය සහ නොවේලාගා මොන්ට්‍රියල් දූපතෙහිදී සාන්ට ලෝරන්ස් බොක්ක සහ ශාන්ට ලෝරන්ස් ගංගියුර විස්තර කර සිතියම් ගත කර ප්‍රථම යුරෝපියා ජැක් කාඩියර් වන අතර ඔහු ස්ටැන්ඩර් කෝනාහිදී දුටු විශාල ජනාවාශ දෙකෙහි යුරෝපෝ නම් වලින් පසුව ඔහු කැනඩාව රටක් ලෙස නම් කළේය. හෝලන්තය හෙන්රි හඩ්සන් ක්‍රිස්තු වර්ෂ 1565 සිට 1611 අතුරුදන් ගිය ධාතුන් සියවසේ මුල් භාගයේදී ඉංග්‍රීසි ගවේෂක සහ නාවිකයෙකු අතර වර්තමාන කැනඩාව සහ ඊසාර දිවි එක්සත් ජනපදයේ සමහර ප්‍රදේශ ගවේෂණය කිරීම සඳහා වඩාත් ප්‍රසිද්ධිය. 1607 සහ 1608 දී ආර්ක්ටික් කවයට ඉහළින් අතිමාර්ගය කරහා ඉස්සලදී කොටසේ සිට කැතේ දක්වා යන කටකතාවක් සොයා ගැනීමේ ඉංග්‍රීසි වෙළෙන්දන් වෙනුවෙන් හඩ්සන් උත්සාහය දෙකක් කළේ. 1609 දී ඔහු හෝලන්ත නැගෙනහිර ඉන්දියාව සමාගම වෙනුවෙන් උතුරු ඇමරිකාවට ගොඩ වී නවීන නිව් යෝර්ක් අංගනගරය අවට ප්‍රදේශ ගවේෂණය කළේ. ආසියාවට වයඹදිග මාවතක් සොයමින් ඔහුගේ හල්වේ මේ නෞකාවේ අඩසඳ මසුවේ නමින් නම් කරන ලද හඩ්සන් නදිය යාත්‍රා කළ අතර එමගින් කලාපයේ රන්දේසි ජනපදයේ කරන සඳහා ඉතාලම දැන්වීමේ අවසාන ගවේෂකයෙනදී වයඹදිග මාර්ගයේ සොයමින් සිටියදී ඔහු හඩ්සන් සමුද්‍ර සංධිය සහ අති විශාල හඩ්සන් බොක්ක ප්‍රථම යුරෝපීය 1611 දී ජේම්ස් වෙනුවෙන් ජීවිතකාලයෙන් පසු හඩ්සන්ට මහිර සිට යාමට අවශ්‍ය වුණා. ඔහුගේ කාර්ය මණ්ඩලයේ දෙනෙක් කැරලිය ගැසුණා. කැරලිකරුවන් විසින් හඩ්සන් සහ ඔහුගේ පුත්‍රයා සහ තවත් 7 දෙනෙක් පලා ගියහ. හඩ්සන් සහ ඔවුන්ගේ සැඟවුණු නැවත කිසි දෙනෙක් දක්නට නොලැබුණි.